වස්සාන ධර්ම දේශනා හොඳට බලන්න පින්වතුනි, මේ මොහොතේ අපි නිවේදනයක් නිකුත් කරොත් මෙන්න මෙතන සෑයක් හදනවා. ඒ සෑයට මෙන්න මේ විදිහට අපිට වියදම් වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට අමුද්‍රව්‍ය අපිට අවශ්‍යයි. මේ විදිහට මූල්‍යමය ප්‍රතිපාදන අවශ්‍යයි කියලා යම්කිසි නිවේදනයක් නිකුත් කරොත් ඒ කණ්ඩායමත් ඊළඟට තව කණ්ඩායමක් එකතුලා කියන අපි මෙන්න මේ විදිහට දානයක් දෙන්න යනවා. අහිංසක වෙනස හොයා දුගී දුප්පත් අය හොයා මේ විදිහට අපි උදව් කරන්න යනවා කියලා තවත් කණ්ඩායමක් නිවේදනයක් නිකුත් කරනවා. ඔබ කල්පනා කරලා බලන්න මේ නිවේදන දෙක නිකුත් කරපුවාම මේ දෙකෙන් වැඩිපුරම මිනිස්සු උදව් කරන්නේ කොහොකටද කියලා බලන්න. මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන සෑ රජාණන් වහන්සේට අයවැය වාර්තාවලින් තොරව අයවැයක් බලාපොරොත්තු නොවි මුළු හදවතින්ම ඒ පින්කමත් එක්ක ඒකාත්මික වෙනවා. හැබැයි අර දුගී දුප්පත් අය වෙනුවෙන් සිද්ධ කරන ඒ කාර්යයට මැදිහත් වෙනවා. හැබැයි ඒකේ අයවැයත් බලනවා. ඒකේ තමා දුන්නු සල්ලි කොහොමද වියදම් වුනේ කියලාත් නැවතත් හොයා බලනවා. ඒ දෙන්නෙත් මහා ලොකු ප්‍රමාණයක් නෙමේ සාමාන්‍ය ප්‍රමාණයක්. ඒකත් අර කැමැතිම පිරිසක් දෙනවා මිසක් හැමෝගෙම හිතේ ඒකට නැමෙන්නේ නැහැ. දානය කියන එක හොඳට ප්‍රගුණ කරගත්ත නිර්ලෝභී පිරිසගේ හිතේ ඒකට නැමෙනවා මිසක් එහෙම නැතුව හැමෝටම ඒ වගේ කාර්යයකට හිත නැමෙන්නේ නැහැ. මොකද්ද මේ වෙනස? සෑයක් හදනවා කියද්දී මිනිස්සු තමාගේ කනකර ආභරණ පවා පූජා කරන මට්ටමකට හිත එනකොට දුගී දුප්පත් අය වෙනුවෙන් සිද්ධ කරන දානයකට උපකාර කරන්න කියලා ඉල්ලපුවාම ඒකට එච්චර අවධානයක් යොමු නොවන්නත් මොකද්ද ප්‍රධානම හේතුව? ප්‍රධානම හේතුව තමයි පින්තුනි පිනේ වෙනස. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාස 6කට පෙර පරලෝසපත් ඩග්ලස් නොයෙල් වේගිරිය මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලබන ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ චැඩ්සන් ප්‍රදේශයේ පදිංචි අතුල ඩී ජයවර්ධන මැතිතුමන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසයි. අද දේශකයන්න් වහන්සේ පූජ්‍ය දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝ භගවා ඉතිපි අරහං. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වස්සාන දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය වන තවත් එක් ධර්ම දේශනාවක් සමගයි පින්වතුන් සියලු දෙනාම එකට එකමුතු වෙලා සිටින්නේ. විශේෂයෙන් මේ කාල සීමාව අපගේ මාතෘ භූමිය බොහෝ වෙහෙසට පීඩාවට පත් වෙලා තියෙන කාරණාවක් බව අපි හැමෝම දන්න දෙයක්. ඒක රහසක් නෙවෙයි. මෙවැනි වෙහෙසකට පීඩාවකට පත් වෙලා තියෙන කාලයක වුවත් කෙනෙකුට තමන්ගේ සිත ධර්මයේ තුලින් රැකගෙන වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා නම් එයා ඇත්තටම දක්ෂයෙක් හැටියටයි අපිට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද පසුබිම හොඳට තියෙන කාලේ
ධර්මයේ හැසිරෙනවට වඩා පසුබිම අමාරු කාලේ ධර්මයේ හැසිරෙන කෙනා බොහෝම පෞරුෂයකින් යුක්ත බල සම්පන්න කෙනෙක්. මේ යුගය අපිට ධර්මයේ තුල බල සම්පන්නයන් සහ දුර්වලයන් හොඳට මැනගන්න පුළුවන් කාලයක් හැටියට සැලකුවොත් ඇත්තටම නිවැරදි. අපිට ධර්මයේ තුල ඉන්න දුර්වලයන් පැහැදිලිව දැක ගන්න පුළුවන්, බලවන්තයන් අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. දුර්වලයෝමයි ඉන්නේ කෙලෙස් වලට කොච්චර සමීපද කියන එකෙන්, බලවන්තයෝමයි ඉන්නේ කෙලෙස් වලට කොච්චර එයාලා දුරින්ද ඉන්නේ කියන එකෙන්. ඒ කියන්නේ දුර්වල කෙනා, ධර්මයේ තුල දුර්වල කෙනා ගොඩක් සමීප වෙන්නේ කෙලෙස් වලට මෙවැනි කාලවල. ධර්මයේ තුල බල සම්පන්නව ඉන්න කෙනා මේ කාලය තුලත් ලං වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. යා කිසිම වෙලාවක රාග ද්වේෂ මෝහ වලට අයිති දෙයක් තුලින් පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම දේශනාවත් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ එකී බල සම්පන්නයන්ට තම තමන්ගේ බල සම්පන්න භාවයන් තවදුරටත් ධර්මයේ තුලින් ශක්තිමත් කර ගැනීමටත්, දුර්වල වූ භාවයන් නැති උදවියට ඒ දුර්වලකම් හැරදමා ධර්මයේ තුල බලවත්ව නැගී සිටින්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් සිදු කිරීමට තමයි ඇත්තටම මේ දේශනාව අප විසින් සිදු කිරීමට අදිෂ්ඨාන කරගන්නට යෙදුනේ. ඒ අනුව අද ඔබට මේ දේශනාව තුළින් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම බුදුගුණේ පිළිබඳව. ප්‍රථම බුදුගුණේ හැටියට ඇත්තටම සලකන්න හේතුව තමයි අපි නිතරම සජ්ජායනා කරන ඉතිපිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ යන ඒ බුදුගුණ පාඨය අපිට මුලින්ම හම්බෙන්නේ අරහං බුදුගුණේ නිසා මිසක් බුදුරජාණන් වහන්සේට ඇති වුණු පළමු ගුණය නිසා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. එම වාක්‍යයේ මුලින්ම යෙදিলা තිබෙන ගුණය අරහං නිසා ඒට ප්‍රථම බුදු ගුණය කිව්වා මිසක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ඇති වුණු ප්‍රථම ගුණය අරහං නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ යම් මොහොතක ස්වාසනා වාසනා සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා පිරූ පාරමී ආනුභාවයෙන් දසමාර සේනාවන්ම පරාජය කරලා යම් මොහොතක සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, ඒ පත්තුණු මොහොතේම සමස්ත අනන්ත බුදුගුණ ධාරීව බුදුරජාණන් වහන්සේ ඒ උතුම් බුද්ධත්වයට පත් වුණේ. ඒ අනන්ත බුදුගුණ ධාරී භාවයේ පිළිබඳව අපිට කිසිදු අවිශ්වාසයක් නැහැ. ඒ අනන්ත බුදුගුණ ධාරී භාවයේ පිළිබඳව අපි හදවතින්ම ශ්‍රද්ධාව පිහිටුවාගෙනයි වාසය කරන්නේ. ඒ නිසා බුදුගුණ කියන දේවල් පෙරපසු වෙවි පහළ වෙන දේවල් නෙමෙයි. බුදුගුණ කියන දේවල් සම්මා සම්බුද්ධත්වය සමග බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළ පහළ වෙන උත්තම ගුණ ධර්ම, උත්තම වටිනාකම්. ඒ අනන්ත බුදුගුණය අපිට සාමාන්‍ය මිනිසුන් හැටියට සිතන්ට කියන්න බලන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මේ බුදුගුණ ඒ තරම් අනන්තයි, අප්‍රමාණයි. ඒ වගේම ප්‍රමාණ කළ නොහැකි සාමාන්‍ය පෘථග්ජන සිතකින්, සාමාන්‍ය ආර්ය ශ්‍රාවක සිතකින්, සාමාන්‍ය සිතකින් එය දැක ගත නොහැකි තරම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඒ තරම් අනන්තයි. බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ඒ බුදුගුණය වෙන කිසිවක් දේශනා නොකොට එක දිගට දේශනා කළත්, කල්පයක් පුරාවට දේශනා කළත් කල්පේ නිමාවට පත් වෙනවා. නමුත් බුදුගුණ කියන දේවල් නිමාවට පත් වෙන්නේ නැහැ. සාරාංශකේ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණේ කරලා දසමාර සේනාවන් පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උත්තමයන්ගේ බුදුගුණ ඒ තරම් ශ්‍රේෂ්ඨයි, ඒ තරම් විශිෂ්ටයි, ඒ තරම්ම අසාධාරණයි. අසාධාරණයි කියන්ට හේතුව ඒක ශ්‍රාවකයන්ටවත් තවත් අයට සාධාරණ මට්ටමේ බලපවත්වන දේවල් නෙමෙයි බුදුගුණ කියන දේවල්. නමුත් ශ්‍රාවකයන් හැටියට අපිට එක දෙයක් කරන්න පුළුවන්. ඒ බුදුගුණ අහන ගමන්, ඒ බුදුගුණ පිළිබඳව යම් මට්ටමකින් හෝ සිතන ගමන්
ඒ බුදුගුණ පිළිබඳව අපිට යම්කිසි ප්‍රේම මාත්‍රයක්, ශ්‍රද්ධා මාත්‍රයක්, චිත්ත ප්‍රසාදයක් අපිට ඇති කරගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. අපිට විශාල වශයෙන් මේ අනන්ත බුදුගුණේ මේ පුංචි හිතට අපිට ග්‍රහණය කරගන්න බැරි වුණත් අපිට යම් මට්ටමකින් මේ බුදුගුණ පිළිබඳ හිතලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව, ඒ අවබෝධය, ගෞරවය අපේ ශ්‍රාවකත්වයේ බලවත් කරගන්න අපිට ඇත්තටම ඕනතරම් අවකාශය තිබෙනවා. ඉතින් ශ්‍රාවකයන් හැටියට පින්වතුනි අපිට අනන්ත බුදුගුණය මෙනෙහි කිරීමේදී පහසුව පිණිස බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සම්පින්ඩණය කරපු ශ්‍රේෂ්ඨ පාඨයක් තමයි නවාරහාදී බුදුගුණ අන්තර්ගත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ උතුම් පාඨය. මේ පාඨයේ අපිට මුලින්ම හම්බෙන බුදුගුණේ තමයි අරහං සම්මා සම්බුදුගුණය කියලා කියන්නේ. අද මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ ඒ අරහන් බුදුගුණය පිළිබඳව අපි ටිකක් කතා කරමු. මොකද මේ කාලය තුල බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණය ගැන හිතලා අපේ හිත පහදවාගෙන අපේ හිත හොඳට සුවපත් කරගෙන අපිට වාසය කරන්න පුළුවන් නම් ඒකමත් ප්‍රමාණවත්. මේ කුණු වලින් ඔළුව පුරවගෙන සිත විකෘති කරගන්නවට වඩා ඇත්තටම බුදුගුණයක් හිතන සෑම මොහොතකම සෑම සිතකටම ඇති වෙන්නේ සුවපත් භාවයක්මයි. ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ බලයෙන් ඇවිලෙන සෑම සිතක්ම වහවහ නිවි ඒවා කියලා බොහොම ගෞරවාන්විතව ප්‍රාර්ථනා කරමින් අපි බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ගුණ සම්පින්ඩණය කළ ඒ අරහන් ගුණය පිළිබඳව ටිකක් අපි අද මේ දේශනාව තුළින් සාකච්ඡා කරන්න අවධානය යොමු කරමු. සමහර විට ඔබ මේ අරහන් ගුණය පිළිබඳව ඕනෑතරම් ශ්‍රවණය කරලා විශේෂයෙන් භාවනාවට අපි මුලින්ම පාවිච්චි කරන ගුණයනේ අරහන් ගුණය. එතකොට ඒ අරහන් ගුණය අන්තර්ගතය අපි නිතරම කතා කරනවානේ. ඒ අතර විශේෂිත එකක් තමයි බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. මේක දැන් ඔන්න මතක් කරගන්න ඔබ. භාවනා කරනකොට පාවිච්චි කරපු ඒ පාට දැන් මතක් කරගන්න. මොකද ඒ දේම තමයි අපි තව තවත් විග්‍රහ සහිතවද මේ දේශනාව තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකේ පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළසේක. ඊළඟට අපි කියනවා බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක. ඊළඟට අපි කියනවා බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ සියලු සත්වයන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසුසේක. දැන් මේ භාවනා කරනකොට අපි සාමාන්‍ය පාවිච්චි කරන පදපාඨනේ. මේ දේවල් පාවිච්චි කරලා තමයි අපි බුද්ධානුස්සතිය බොහෝ වෙලාවට වඩන්නේ. දැන් අද වෙනකොට ඒක තවත් ඉදිරියට සංකීර්ණ කරලා ඒක පාවිච්චි කරන අවස්ථාවල් අපි දකිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැකලා ඒ රූප කෙරෙහි නොඇලුණුසේක, නොගැටුණුසේක, මුලා නොවුණුසේක, ආසාව දුරු කළසේක. මේ ආදි වශයෙන් සලායතනයන්ට මේ සම්බන්ධ කරලා මෙනෙහි කරන ආකාරයක් අපි දකිනවා. කෙසේ වුණත් මේ සෑම දෙයක් තුළම බුදුරජාණන් වහන්සේගේ ඒ අරහන් ගුණයමයි පිළිබිඹු වෙන්නේ. අරහන් කියන වචනේ සැබෑ අර්ථය තමයි පින්වතුනි සුදුසුයි කියන එක. සැබෑ අර්ථය සුදුසුයි කියන එක. ඒ වචනේ අර්ථයම සුදුසුයි කියන එක. මොකේටද බුදුරජාණන් වහන්සේ සුදුසු වෙන්නේ? දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයන් සහිත ලෝකයේ සියලු සත්වයාගේ සියලු පූජාවන්ට භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. ඒ අර්ථයෙන් තමයි අරහන් වෙන්නේ. මුඛ්‍ය අරමුණ හැටියට, මුඛ්‍ය අර්ථය හැටියට ඒ සිතෙහි තබාගත යුතුමයි. අරහන් වෙන බුදුගුණේ මුඛ්‍ය අර්ථය බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් සහිත ලෝකයේ සියලු සත්වයාගේ සියලු ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට ඒකාන්තයෙන්ම සුදුසුසේක. එහෙනම් ඒ සුදුසු වෙන්න දැන් බුදුරජාණන් වහන්සේට දෙවියනුත් වන්දනා කළා, දෙවියනුත් උපස්ථාන කළා. ඒක පැහැදිලි කාරණාවක්. ඒක තවදුරටත් අපි විග්‍රහ කරගත්තොත් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේට කොයිතරම් දෙවියන් උපස්ථාන කරාද? සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේට
රාත්‍රී වරුවට ඇවිල්ලා උන්වහන්සේ රෝගාතුරව මේ වයෝ වෘද්ධව වාසය කරනකොට රාත්‍රියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. මුළු ශ්‍රී දේහේම තියෙන අපද්‍රව්‍ය එකතු කරලා හිසෙන් ගෙන හරියට සුවඳ කලයක් බැහැර කරන්නේ යම්සේද ඒ තරම් ඉමහත් ගෞරවයකින් සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු බව සඳහන් වෙනවා. ඊළඟට සහම්පති මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නොනැමෙනකොට මේ ධන මණ්ඩලයේ බිම ඇනගෙන බුදුරජාණන් වහන්සේට බැගෑපත් වුණා ස්වාමීනි මේ ලෝකයේ අල්ප රජසති සත්වයා ඕන තරම් ඉන්නවා. එයාලට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ දේශනා කරන්න. එයාලා මේ ධර්මය අනිවාර්යයෙන්ම අවබෝධ කරනවා. එයාලට මේ මාර්ගය පෙන්වන්න ස්වාමීනි කියලා ආරාධනා කළා. ගටීකාර මහා බ්‍රහ්මයා තමයි ගිහිගේ අතහැරලා දාලා යනකොට බෝසතාණන් වහන්සේට අවශ්‍ය කරන සිවුරු පිරිකර පූජා කළේ. අවශ්‍ය කරන සිවුරු පිරිකර පූජා කළේ. ඊළඟට පින්වතුනි ඔබ අහලා ඇති විවිධාකාරයේ දෙවිවරු විවිධාකාරයේ බ්‍රහ්මයන් විවිධාකාර මිනිසුන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ආකාරයන් රජවරුද සිටුවරුද අතරක් නැතුව බුදුරජාණන් වහන්සේට කොයිතරම් උපස්ථාන කළාද. ජේතවනාරාමයේ පූජා කරනකොට අනේපිඩ සිටුතුමා තමන් සතු සමස්ත ධනයම ගෙනල්ලා ඒ ජේත කුමාරයාගේ උද්‍යානය පුරාම ඇතුළු ඒ උද්‍යානය මිලදී ගන්න. හැබැයි ඒ මුදල් මදි වුණා කියලා සඳහන් වෙනවා. එතුමා තමාගේ සමස්ත ධනයම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප කළා. ඒ මුළු ආරාමයේ පුරාම මුතුමැණික් ආදී අතුරලා ඒ ඉඩම මිලදී ගන්නට එතුමා කටයුතු කළා. විශාඛාව පූර්වාරාමයේ පූජා කළා. බිම්බිසාර රජුගේ වේළුවනාරාමයේ පූජා කළා. හැමදාම බුදුරජාණන් වහන්සේට විවිධ උපස්ථාන විවිධ උදවියකින් ලැබුණා. ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා පිරිවරාගෙන අනාගාමී උත්තමයෝ පිරිවරාගෙන සකදාගාමී උත්තමයෝ පිරිවරාගෙන සෝතාපන්න උත්තමයෝ පිරිවරාගෙන සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේ ධර්මචාරිකාවේ වැඩම කළා. වඩින හැම තැනකම සියලු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දිවි හිමියෙන් උපස්ථාන කළා. දේවදත්ත ගල් පෙරළපු අවස්ථාවේ ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේව ආරක්ෂා කරන්න භික්ෂුන් වහන්සේලා රැ එළිය වැටෙනකම් බුදුරජාණන් වහන්සේට රැකවල් යෙදුවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේට මිනිස්සුන්ගේ අතින් පුදුමාකාර විදිහට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ අතින් පුදුමාකාර විදිහට උපස්ථාන ලැබුණා. ඒක හරි පුදුම දෙයක්. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසරින් වසර උන්වහන්සේගේ පිරිනිවන් පෑම අපෙන් ඈත් වුණත් ඒ ගත වෙන වසරක් පාසා මොනතරම් රජවරු සිටුවරු සාමාන්‍ය මිනිස්සු භික්ෂුන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේට කොයිතරම් උපස්ථාන කරාද අදටත් කොයිතරම් කරනවාද. ඔබ අහලා ඇති ධර්මාශෝක රජුරු 84000ක් විහෙර විහාර සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මස්කන්ධයන්ට 84000ක් ධර්මස්කන්ධයන්ට පූජා පැවැත්තුවා. ඊළඟට දුටුගැමුණු වැනි මහා රජවරු මේ ශ්‍රී ලංකා ද්වීපයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රුවන්වැලි මහා සෑය වැනි මහා අග්‍රගණ්‍ය මහා පූජා වස්තුන් නිර්මාණය කරලා මේ සම්බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනය පවතින තාක්කල් මේ සම්බුද්ධ ශාසනයට කැප කරලා පූජා කරපු ආකාරය මොනතරම් විශ්මිතයිද. අද දක්වා මේ දක්වා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොයි තරම් කැපවීම මේ සමාජය තුළ සිද්ධ කරලා තියෙනවද. අදටත් බලන්නේ රජවරු සිටුවරු කරපු දේවල්. ඒ වගේම අද මේ මොහොත වෙනකොටත් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ කී දහහක් දෙනා මහා සෑ රජාණන් වහන්සේලා ඉදි කරමින් ඒ බුදුරජාණන් වහන්සේව පූජාවට පාත්‍ර කරනවාද. බෝධීන් වහන්සේලා රෝපණය කරමින් බුදුරජාණන් වහන්සේ කොයිතරම් පූජාවට පාත්‍ර කරනවාද. ධාතුන් වහන්සේලාට උපස්ථාන කරමින් කොයිතරම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අදටත් උපස්ථාන කරනවාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා හිතාගෙන කොයිතරම් අදටත් උන්වහන්සේ වෙනුවෙන් උපස්ථාන කටයුතු භික්ෂුන් වහන්සේලා විසින් සදැහැති දායක කාරකාදීන් විසින් සිද්ධ කරනවාද. බුදුපිළිම වහන්සේලා මොනතරම් අද වෙනකොට බුදුපිළිම වහන්සේලා මේ ධරණී තලය තුල වගේ මුළු මහත් ලෝකේ පුරාම විවිධ ප්‍රමාණ වලින් ඉදි කරලා
ඒ සෑම ප්‍රතිමාවකම පූජාවට පාත්‍ර වෙන අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දහසක් මිනිසුන්ට ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට කෝටි සංඛ්‍යාත මිනිසුන්ට ආහාර පාන වලින් හිඟතාවයන් ඇති වුණත් පින්වතුනි බුදුරජාණන් වහන්සේට අදටත් පන්සලක් ගානේ ආරාමයක් ගානේ ඒ සිදු කරන සම්බුද්ධ පූජාව අඩුම තරමේ කිරිකෝප්පයකින් හරි අදටත් සිද්ධ කරන්නට භික්ෂුන් වහන්සේලාගේ දායක කාරකාතීන්ගේ සිත නැමෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් පුණ්‍ය බලය නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය නිසාමයි. සමහර උදවි අපි දැකලා තිනවා පින්වතුනි ප්‍රශ්න කරනවා. මොකටද මේ බුද්ධ පූජා පවත්වන්නේ? මොනවද මේ වගේ මේ අර්ථය? තේරුමක් නැති වැඩ කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2000 ගාණක් ගත වෙලා තියද්දි මොකටද මේ බොරුවට මැටි පිළිම වලට මේ පූජා කරන්නේ? මොකටද මේ ධාතුන් වහන්සේලාට කියන්නේ ඇටකැබිලි කියලා? ඒ තරම් ගර්හා කරන ගර්හිත වචන සහිත මිනිස්සු මේ සමාජය තුළ ඉන්නවා පින්වතුනි. එයාලා ධාතුන් වහන්සේලාට අපහාස කරනවා, සෑරාජානන් වහන්සේලාට අපහාස කරනවා, බුදු පිළිම වහන්සේලාට අපහාස කරනවා, බෝධීන් වහන්සේට අපහාස කරනවා. අහිංසක මිනිස්සු මලක් පහනක් පූජා කරන්නේ පූජා වස්තුන්ට ගර්හා කරලා ඒ මිනිස්සු Tamanගේ ධනය වියදම් කරලා උපයා සපයා ගන්නා වූ ඒ වස්තුන් එහෙම නැත්නම් ඒ ද්‍රව්‍ය වියපෑදම් කරලා සිද්ධ කරන දානයන්ගේ අග්‍රභාගය පූජා කරන එක බලාගෙන ඉන්න බැරුව ඇතැම් මිනිස්සු කියන කතා බලපාම හරි පුදුම හිතනවා පින්වතුනි. පුදුම විදියට මිනිස්සු සදැහැති දායකයන්ගේ සදැහැති පූජාවලට ගර්හා කරන්නේ. ඉතින් ප්‍රශ්න කරනවා මොකටද බෝධින් වහන්සේට මේ ගහකට පූජා තියලා ඇති ප්‍රයෝජනය මොකද්ද? ඇටකැබලි වලට ධාතුන් වහන්සේලාට කියන්නේ. ධාතු මේ ඇටකැබලි වලට මොකටද පූජා තියලා ඇති ප්‍රයෝජන? මැටි පිළිම් වලට මොකටද පූජා තියලා ඇති ප්‍රයෝජනයි කියලා සදැහැති ශ්‍රාවකයන් විසින් බුදුරජාණන් වහන්සේව මෙනෙහි කිරීමට පාවිච්චි කරන ඒ බෝධීන් වහන්සේලා නැත්නම් චෛත්‍යයන් වහන්සේ, බෝධීන් වහන්සේ, බුද්ධ ප්‍රතිමා වහන්සේලා කියන මේ උපකාරක වස්තුන්ට පුදුමාකාර විදියට මිනිස්සු ගර්හා කරන්නට පෙළඹිලා තියෙනවා. නමුත් පින්වතුනි මේ අහිංසක සදහැවත් මිනිස්සු බෝධීන් වහන්සේ උපකාර කරගෙන මෙනෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේ. ධාතුන් වහන්සේලා උපයෝගී කරගෙන මෙනෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේ. සෑරාජානන් වහන්සේලා උපයෝගී කරගෙන මෙනෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ උපකාරක වස්තුන් භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේව මෙනෙහි කිරීමට උපකාරක වස්තුන් හැටියට. එලෙස මෙනෙහි කරලා අපි සිද්ධ කරන සෑම පූජාවක්ම සෑම ගෞරවාන්විත උපහාරයක්ම අපි සිද්ධ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා හිතාගෙන ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන උපහාරයක් හැටියට, පූජාවක් හැටියට. එතකොට ඒ ජීවමාන සංකල්පය උපදවාගෙන සදැහැති ශ්‍රාවකයන් විසින් සිද්ධ කරන මේ පූජාවට කොයිතරම් අවලාද නැගුවත්, කොයිතරම් නිඳා කරත්, කොයිතරම් අපහාස කරත් අද වෙනකොට වත් කිසිදු කෙනෙකුට බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙන උපස්ථාන අබමල් රේණුවක තරම් විදියකින්වත් අඩු කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. මොකද මේ ඵල දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය. ඒ ඵල දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහන් සම්මා සම්බුදු ගුණය. අරහන් නැමැති ඒ ශ්‍රේෂ්ඨ ශක්තිය වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියත් නැතත් ඒ බුදුරජාණන් වහන්සේගේ රැස් කරගත්තා වූ ඒ පාරමී කුසල බලය අදටත් ධර්මානව මේ ලෝක ධාතුව තුල පවතිනවා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙනෙහි කරන සෑම ශ්‍රාවකයෙක්ගේම හදවත නැමෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට මලකින්, පහනකින්, බුද්ධ පූජාවකින්, පැන් කෝප්පයකින් හෝ උපහාරයක් කරන්න. ඒක වචන වලින් මේ විප්ලවවාදී අදහස් තියෙන, කුරිරු අදහස් තියෙන, විකෘති අදහස් තියෙන, මිත්‍යා අදහස් තියෙන පුද්ගලයන්ගේ කවට වචන වලින් කවදාවත් ඒවා නතර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කවදාවත් නතර කරන්නත් බෑ. නතර කරන්න මේ වෙනකල් ලැබිලත් නැහැ. නමුත් සම්බුද්ධ ශාසනය සදාකල් තියෙනවා කියලා මම එකකින් අදහස් කරන්නේ යම් දවසක සම්බුද්ධ ශාසනයත් මේ ලෝක ධාතුවෙන් අතුරුදහන් වෙනවා. නමුත් මේ බුද්ධ ශක්තිය මේ ලෝක ධාතුව තුළ යම් තාක්කල් පවතිනවා. ඒ තාක්කල් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණයට මිනිස්සු, දෙවියන්, බ්‍රහ්මයන් සිද්ධ කරන උපහාරය ඒ විදිහටම බලපවත්වනවා.
ඒ විදිහටම පවතිනවා. කිසිදු කෙනෙකුට මොන හේතු කාරණා ඉදිරිපත් කරත් ඒක නතර කරන්න බෑ. විශේෂයෙන් පින්වත්නි ඔබ කල්පනා කරගන්නට ඕනි ඔය කතාව කියන ගමන් සමහර මිනිස්සු ඒකට ආදේශයක් දෙනවා. ඇයි මේ අපති දාන මේ කෑම? මේ බුද්ධ පූජාව ගැන කියන්නේ. මේ අපති දාන මේ කෑම ඇයි අහිංසක මිනිස්සෙකුට දෙන්න බැරි කියලා ප්‍රශ්න කරනවා. මේ රටේ ලෝකයේ තුල ආහාර සුරක්ෂිතතාවයේ පිළිබඳ නොදත් මිනිස්සු ආහාරය විනාශ කරන ආකාරය නොදැක්කාසේ අර බුද්ධ පූජාවට අහිංසක මිනිස්සු විසින් වෙන් කරන පුංචි කොටස දිහා බලලා ඒ විදියට කෙලගෙලින්න තරම් ඒ විදියට ගිජු වෙන්න තරම් ඒ විදියට ඍණාත්මකව ඒක විවේචනය කරන්න තරම් මනසක් ඇති කරගන්නවා කියන්නේ කොයිතරම් පටුද? කියන්නේ මේ ලෝකයේ තුල ආහාරය විනාශ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ හරියට බුද්ධ පූජාව තුළින් පමණක් වගේ. ඒ අය අර සදහව ශ්‍රාවකයා විසින් කුඩා කොටසක් වෙන් කරලා බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන ඒ අහිංසක පූජාව අනුමෝදන් වෙන්න තු ඒකට කියන්න පුළුවන් උපරිම වචන කියා ඒ සම්බුද්ධ පූජාවට ගර්හා කරනවා. ඒ ගර්හා කරලා කියන්නේ අහිංසක මිනිස්සුන්ට දෙන්න කියලා. හැබැයි හොඳට බලන්න පින්වතුනි මේ මොහොතේ අපි නිවේදනයක් නිකුත් කරොත් මෙන්න මෙතන සෑයක් හදනවා. ඒ සෑයට මෙන්න මේ විදිහට අපිට වියදම් වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට අමුද්‍රව්‍ය අපිට අවශ්‍යයි. මේ විදිහට මූල්‍යමය ප්‍රතිපාදන අවශ්‍යයි කියලා යම්කිසි නිවේදනයක් නිකුත් කරොත් ඒ කණ්ඩායමත් ඊළඟට තව කණ්ඩායමක් එකතුලා කියන අපි මෙන්න මේ විදිහට දානයක් දෙන්න යනවා. අහිංසක මිනිස්සු හොයා දුගී දුප්පත් අය හොයා මේ විදිහට අපි උදව් කරන්න යනවා කියලා තවත් කණ්ඩායමක් නිවේදනයක් නිකුත් කරනවා. ඔබ කල්පනා කරලා බලන්න මේ නිවේදන දෙක නිකුත් කරපුවාම මේ දෙකෙන් වැඩිපුරම මිනිස්සු උදව් කරන්නේ කෝකටද කියලා බලන්න. මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන සෑ රජාණන් වහන්සේට අයවැය වාර්තා වලින් තොරව අයවැයක් බලාපොරොත්තු නොවි මුළු හදවතින්ම ඒ පින්කමත් එක්ක ඒකාත්මික වෙනවා. හැබැයි අර දුගී දුප්පත් අය වෙනුවෙන් සිද්ධ කරන ඒ කාර්යයට මැදිහත් වෙනවා. හැබැයි ඒකේ අයවැයත් බලනවා. ඒකේ තමා දුන්නු සල්ලි කොහොමද වියදම් වුනේ කියලාත් නැවතත් හොයා බලනවා. ඒ දෙන්නෙත් මහා ලොකු ප්‍රමාණයක් නෙමේ සාමාන්‍ය ප්‍රමාණයක්. ඒකත් අර කැමැතිම පිරිසක් දෙනවා මිසක් හැමෝගෙම හිතේ ඒකට නැමෙන්නේ නැහැ. දානය කියන එක හොඳට ප්‍රගුණ කරගත්ත නිර්ලෝභී පිරිසගේ හිතේ ඒකට නැමෙනවා මිසක් එහෙම නැතුව හැමෝටම ඒ වගේ කාර්යයකට හිත නැමෙන්නේ නැහැ. මොකද්ද මේ වෙනස? සෑයක් හදනවා කියද්දී මිනිස්සු තමාගේ කනකර ආභරණ පවා පූජා කරන මට්ටමකට හිත එනකොට දුගී දුප්පත් අය වෙනුවෙන් සිද්ධ කරන දානයකට උපකාර කරන්න කියලා ඉල්ලපුවාම ඒකට එච්චර අවධානයක් යොමු නොවන්නත් මොකද්ද ප්‍රධානම හේතුව? ප්‍රධානම හේතුව තමයි පින්තුනි පිනේ වෙනස. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියේ තියෙන වෙනස, බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය අදටත් මේ ලෝක ධාතුව තුල පිහිටලා තියෙන පුණ්‍ය ශක්තියේ ස්වභාවය පින්තුනි. බුදුරජාණන් වහන්සේට ලැබෙන ප්‍රත්‍යලාභ කිසිම හේතුවකින්වත් වළක්වන්න බෑ. කොතනද තියෙන්නේ එතෙන්ට සද්ධාවන්ත උදවියගේ ඒ වගේම නිර්ලෝභී උදවියගේ හිත નિરાයාසයෙන්ම යොමු වෙනවා. බෞද්ධයෙක් නොවුනත් අවංකවම එහෙම දෙයක් දැක්කාම දෙන මට්ටමකට හිත එනවා. මොකද ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට වඩා ඒ පුද්ගලයාගේ පුණ්‍ය ශක්තියට වඩා බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය බොහෝම ආනුභාව සම්පන්නයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ උදවිය බුදුරජාණන් වහන්සේ සරණ නොගියත් බුදුරජාණන් වහන්සේ යම් දෙසක වඩිනවාද ඒ දෙසට ආසන පනවනවා. බුදුරජාණන් වහන්සේ යම් පැත්තකට වඩිනවා නම් දානේ වෙලාව නම් දානේ පූජා කරනවා, පෑන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට කරන්න ඕන උපස්ථාන සියල්ල ඒ විදිහට කරන සමහර අන්‍යාගමික ශ්‍රාවකයෝ පවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට තම තමන් ඉන්න ස්ථාන වලින් ඉවත් වෙලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් විදිහට තමන් හිටපු ආසන සෙනසුන් පවා දීපු තැන් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ තරම් පුණ්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යවන්ත භාවයේ ලෝකෙට පිළිබිඹු වෙන ගුණය තමයි අරහන් ගුණය. ඒ අරහන් ගුණය ඒ තරම් ශ්‍රේෂ්ඨයි. ඒකයි අදටත් බුද්ධ කියන වචනේ ඇහෙනකොට මිනිස්සු සියල්ල අමතක කරලා ඒ වෙනුවෙන් එකට එකතු වෙන්නේ. ඒක කාටවත් වෙනස් කරන්න බෑ.
ඒක බලලා මුරගෑවට ඇයි අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙන්නේ නැත්තේ කියලා ඒකට සාධාරණීකරණය කරන්න පුළුවන් උත්තරයක් අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒ වැඩ කරන්නේ පුණ්‍ය ශක්තිය. දුප්පතකට උනත් අපිට යමක් දෙන්න හිත නැමෙනවා නම් පින්වතුනි හිත නැමෙන්නේ දුප්පතාට ඒ දේ ලබන්න පිනක් තියෙන්න ඕනේ. දැන් හිට ගමන් අහිංසක මිනිස්සුන්ට සමහර වත් පොහසත්කම් තියෙන උදවිය ගෙවල් හදලා දෙනවා. වත් පොහසත්කම් තියෙන උදවිය අධ්‍යාපන කටයුතු වලට සමහර ළමයිට උදව් කරනවා. වත් පොහසත්කම් තියෙන උදවිය සලාක දෙනවා. විවිධ විදියට උදව් උපකාර කරනවා. එයාලගේ ජන ජීවිතේ නගා සිටවන්න වෘත්තිමය වශයෙන් උපකාර කරනවා. මූල්‍යමය වශයෙන් උපකාර කරනවා. ද්‍රව්‍යමය වශයෙන් උපකාර කරනවා. විවිධ විදියට උපකාර කරනවා. එහෙම දෙයක් වුණත් අහම්බෙන් හරි ලැබෙන්නේ පින්වතුනි පිනක් තියෙන මිනිස්සෙකුට මිසක් පිනක් නැති කෙනෙකුට එහෙම ලැබෙන්නේ නැහැ. ලැබෙන්න කියන දේ අපි කියන්නේ අර අතට ලැබිච්ච දේ කටට දාගන්න බැරි වෙනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයක් තියෙන්නේ. අන්න ඒ වගේ ලැබෙන්න එනවා ලැබෙන්න ඇවිල්ලා මග හැරිලා යනවා. ඒක වෙන්නේ ඒ අයට ඒ දේ ලබන්න පින නැත්තම් මොනවා වුණත් මොනවා කරත් ඒක මග හැරෙනවාමයි. එතකොට දුප්පතෙකුට උනත් යමක් ලැබෙන්නේ පිනක් නිසා. එහෙව් එකේ සාරාංශක කල්පලක්ෂයක් සාරාංශකේ කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා මේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන ඊට කලිනුත් මනෝ ප්‍රනිදාන වාචෝ ප්‍රනිදාන වලින් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ මේ සම්බුද්ධත්වයේ සම්පූර්ණ කරගත්තේ උත්තමයාගේ පුණ්‍ය ශක්තිය මේ පුංචි හුඬුවකින් අපිට මයින්න පුළුවන්කම ලැබෙයිද? මේ ගිලම්පස කෝප්පයකින් මයින්න පුළුවන්කම ලැබෙයිද? මේ පුංචි දෙයකින් මයින්න පුළුවන්කම ලැබෙයිද? මයින්න බෑ. ඒක උන්වහන්සේ ජීවමානව හිටියා නැතා මිනිස්සුන්ගේ හිත, දෙවියන්ගේ හිත, බ්‍රහ්මයන්ගේ හිතේ පූජාවට නතු වෙනවමයි. ඒක ලෝකේ ස්වභාවය. එතකොට මේ සියලු පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසුයි. දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකයේ සියලු දෙනාම සිද්ධ කරන සියලුම පූජා ඒක ආමිස පූජාවක් වෙන්න පුළුවන්, ප්‍රතිපත්ති පූජාවක් වෙන්න පුළුවන්. මේ ඕනෑම ආකාරයක ඕනෑම පූජාවකට බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සුදුසුයි. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දෙවියන් අතර විශේෂිත වූ කෙනෙක්. බ්‍රහ්මයන් අතර විශේෂිත වූ කෙනෙක්. මිනිසුන් අතර විශේෂිත කෙනෙක්. ඒ විශේෂත්වය කිසිම මොහොතක දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන්ගෙන් අහක් කරන්න බෑ. ඒ විශේෂත්වය අහක් කරන්න බෑ. ඒක හරියට ලස්සන ගාථාවක තිබෙනවා. ආසිවිසෝ යථා ගෝරෝ මිගරාජාව කේසරි නාගෝ කුංජරෝ දන්ති එවං බුද්ධා දුරාසදා කියලා. ඒ ගාථාවේ තේරුම තමයි සාමාන්‍ය සර්පයෙන් ගාවට ලං වෙන්න පුළුවන් වුණාට විෂගෝර සර්පයෙන් ගාවට ලං වෙන්න බෑනේ පින්වතුනි. සර්පයෝ ඉන්න එක එක සර්පයෝ. නිර්විෂ සර්පයෝ ඉන්නවා, සුළු විෂ සර්පයෝ ඉන්නවා, ඒ වගේම අධිවිෂ සර්පයෝ ඉන්නවා. එහෙම විවිධ විෂ මට්ටම් සහිත සර්පයෝ ඉන්නවා. ඒ අතර සාමාන්‍ය සර්පයන් ගාවට අපි ලං වෙන්න කැමති වුණත් පින්වතුනි අධික විෂ සහිත භයානක විෂ සහිත ඝෝර විෂ සහිත සර්පයන් ගාවට අපි කවදාවත් ලං වෙන්නේ නැහනේ. ලං වෙන්න බෑ. මොකද බැරි ඒ සර්පයාගේ විෂ බලය වැඩි. ඊළඟට කේශර සිංහෙක් ගාවට ලං වෙන්න බෑනේ පින්වතුනි. මොකද කේශර සහිත සිංහයා කියලා කියන්නේ බොහොම ගැඹීර කෙනෙක්. සිංහ රැළ අතරත් ප්‍රධාන වෙන්නේ කේශර සහිත සිංහයා. ඒ කේශර සහිත සිංහයා ඒ ප්‍රදේශයටත් ඒ වර්ගයටත් හැමෝටමත් නායකත්වය දෙනවා වගේම කිසිදු කෙනෙකුට ඒ කේශර සහිත සිංහයා ගාවට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ තේජස් බව කේශර සිංහයා තුල පිහිටලා තියෙනවා. ඊළඟට දල සහිත ඇත්තුත් ඒ වගේ. දල සහිත ඇත්තු ගාවට අනිත් සත්තුන්ට ලං වෙන්න බෑ. මොකද හේතුව ඒ සතාගේ තියෙන මහා තේජාන්විත භාවයට දුර ඉඳන් දැක්කත් ලොකු බයක් ගෞරවයක් අපිට ඇති වෙනවා. කොච්චර දල තියෙන ඇත්තෝ සමහර වෙලාවල් වලට අහිංසක වුණත් ඒ ඇතා ගාවට ලං වෙනකොට අපිට ලොකු චකිතයක් ඇති වෙනවා. මොකද මහා ගැඹීර තේජාවන්ත පෙනුමක් ඒ සතා තුලින් අපි දකින නිසා. ඉතින් සාමාන්‍ය දල තියෙන ඇත්තු ගාවට සාමාන්‍ය මිනිස්සු ලං වෙන්නේ නැහැ. සාමාන්‍ය අනිත් ඒ වර්ගෙම සත්තු ලං වෙන්නේ නැහැ. අනිත් සත්තු ලං වෙන්නේ නැහැ. මොකද ගෞරවයක් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලං විය නොහැකි උත්තමේ. ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ
වෙනම තලයක වැඩ හිටියා කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලං විය නොහැකි කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය බලය ඒ තරම් විශිෂ්ටයි. පුණ්‍ය බලයේ මහා ශක්තිය බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත බුද්ධ ශක්තියකින් හැබි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවට සාමාන්‍ය කෙලෙස් සහිත සත්වයන්ට ඒ කෙලෙස් පුරවගත්ත හිතෙන් දුෂ්ට සිතින් ඒ බුදුරජාණන් වහන්සේ ගාවට ලං වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨත්වයේ බුදුරජාණන් වහන්සේ තුල ස්වභාවයෙන්ම පිහිටලා තිබ්බ එක. බලන්නකේ ගාථාවේ හරි අපූර්ව අර්ථය. විෂගෝර සර්පෙන් ගාවට ලං වෙන්න බෑ. මොකද ඒ සර්පෙන්ගේ තියෙන විශේෂත්වය නිසා. ඒ වගේම කේශර සිංහයොත් ඒ වගේ දල තියෙන ඇත්තුත් ඒ වගේ. ඒ ඇත්තු ගාවට ඒ සිංහින් ගාවට ලං වෙන්න බෑ. මොකද ඒ සත්වයෝ ස්වභාවයෙන්ම තේජාන්විතයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලං විය නොහැකි උත්තමයෙක්. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ස්වභාවයෙන්ම පුණ්‍යවන්ත මහා උත්තමයෙක්. සියලු සංස්කාර ධර්මයන් ප්‍රහාණය කළත් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනේන්ජාභි සංඛාර කියන මේ සංඛාර ප්‍රහාණය කරලා මේ භව නිරෝධය අත්දැක්කත් ඒ උත්තමයන්ගේ පුණ්‍ය ශක්තිය මේ මිහිතලයේ මත සුවසේ රැඳෙනවා. සුවසේ වැඩ කරනවා. ඉතින් එවැනි උත්තමයන් දෙවියන් අතරත් විශේෂ වෙනවා, බ්‍රහ්මයන් අතරත් විශේෂ වෙනවා, මිනිස්සු අතරත් විශේෂ වෙනවා. කොතන ගියත් ඒ උත්තමයන්ට ලැබෙන්න ඕන සියලුම ලාභ චීවර වෙන්න පුළුවන්, පින්නපාත වෙන්න පුළුවන්, සේනාසන වෙන්න පුළුවන්, ගිලම්පස වෙන්න පුළුවන්. මේ සියලුම ලාභ ඒ විදිහට ඒ ආකාරයෙන්ම ලැබෙනවා පින්වතුනි. බලන්න අර බිම්බිසාර රජුරුවන්ගේ වෛද්‍යාචාර්යතුමා, ජීවක වෛද්‍යතුමා, රජුරුවන්ට විතරක් වෙදකම් කරපු විශිෂ්ට වෛද්‍යාචාර්යතුමා, රජුරුව බුදුරජාණන් වහන්සේට ඒ රාජ්‍ය වෛද්‍යාචාර්යතුමා බුදුරජාණන් වහන්සේට බුද්ධ උපස්ථාන කරන් ලබා දුන්නා. මොනතරම් ඒක ගෞරවයක්ද බුදුරජාණන් වහන්සේට. මොකද උන්වහන්සේ මේ දේවල් ලබන්න සුදුසු වෙච්ච නිසා තමයි ඒ සෑම බහුමානයකටම ලක් වුනේ. මේ අර්ථය තමයි පින්වතුනි අරහන් ගුණය තුල හැම මොහොතකම මතුවෙන්නේ. ඔබට උනත් ඔබේ ගෙදර බුද්ධ පූජාවක් තියන්න හිත නැමෙනවා නම් ඒ හිත නැමෙන්නේම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය නිසා. සමහර වෙලාවල් වලට ওই පින්වතුන් ලස්සන පින්කම් කරනවා. එක එක වෛවරණ පින්කම් කරලා මම මෙහෙම පින්කමක් කරා කියලා තමාව ප්‍රසිද්ධ කරන්නට මොකක් හරි මේ පත්‍රිකාවක් හදලා එක මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන, එහෙම නැත්නම් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන එක මොනවා හරි මාධ්‍යයක් සමාජ වෙන්න පුළුවන්, මොනවා හරි මාධ්‍යයක් පාවිච්චි කරලා ඒක ප්‍රසිද්ධ කරනවා. එතකොට බලනකොට මේ අය අවංකවම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් කරලා නෙමෙයි, අවංකවම තමාව පූජා කරගෙන ආපහු. ඇත්තටම හදවතින් පූජාවක් තියෙනකොට අපි ආපස්සට අපිවම පිදුවා වගේ තමයි. මොකද මේ ප්‍රතිඵල අපිට ලැබෙනවා. නමුත් මිනිස්සු එක ලස්සන පින්කම් කරලා ඒක මම කරා මෙහෙමයි කරේ කියලා තමාට ලකුණු දාගන්න නිකන් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරනවට වඩා කෙනෙකුට හිතන්න පුළුවන් නම් තමාගේ හිතේ ලස්සන චිත්‍රයක් ඉඳලා ලස්සන පූජාවක් පින්කමක් මේ විදිහට ලස්සන වැඩසටහනක් මම සංවිධානය කළත් ඒ හැම දෙයක් මම සංවිධානය කළේ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසාමයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් කොච්චර නිහතමානී බවක් ඇති වේද කියලා කල්පනා කරලා බලන්න. එතකොට එයාට මම කියන එක නෙමෙයි මතුවෙන්නේ. මම කියන එක නෙමෙයි මතුවෙන්නේ. මම කරා කියන එක නෙමෙයි මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පින පටිසන්ධුන්නා කියන එක තමයි මතුවෙන්නේ. එතකොට අර අපි මම මගේ කියන මහා ගැඹුරෙන් අල්ලගන්න එක පොඩ්ඩක් මෙලෙක් කළා. ඒක නිකම් පරාර්ථකාමී හැඟීමකින් අර හිත අතහරින දේ පුරුදු කරන මට්ටමකට හිතේනවා. අපි සමන අතහැරීමනේ මේ ධර්ම මාර්ගය තුල බොහෝ සෙයින් ප්‍රගුණ කරන්නේ. අතහරින දෙයට අවශ්‍ය කරන මහා ශක්තියක් අපි නොදැනුවත්වම ඒ තුලින් ගොඩ නැගෙනවා. අන්න එහෙමයි අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි මේ භාවිතය අපි අපේ ජීවිතයට භාවිතාවක් හැටියට ඇතුළත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන විදියට හිතා හිටිය කියලා ඇත්තටම අවසානයේ අපි වැඩි දියුණු කරගෙන තියෙන්නේ අපේ මමත්වයේ පමණයි. මම කියන එක විතරයි වර්ධනය කරගෙන තියෙන්නේ. ඇති කරගත්ත දෙයක් නෑ මේ ධර්ම මාර්ගය තුළ. ඒක පැහැදිලිනේ මේ වර්තමානයේ තුළ මිනිස්සු වැඩ කරන විදිහත් එක්ක. මිනිස්සු දියුණු කරගෙන තියෙන්නේ මම කියන එක මිසක් මිනිස්සු දියුණු කරන් තියෙන පින කියන එක නෙමෙයි කියන එක ඉතාමත් පැහැදිලියි. මිනිස්සු කරන වැඩ දිහා බලපුවම අනුන්ගේ දේවල් කොල්ල කනවා, අනුන්ගේ මරණ මට්ටමකට හිත වැඩ කරන, අනුන්ට ගහන මට්ටමකට හිත වැඩ කරන, හැම වෙලාවෙම හෙන ඉල්ල වාසය කරනවා.
මේ මට්ටමකට හිත වැඩ කරන්න පින්වතුනි මේ පින්කම් කරපු මිනිස්සු මේ කියන්නේ මේ දේවල් කරන්නේ මේ දේවල් ඒකයි පුදුම පින්කම් කරපු පින්කම් වල යෙදුණු මිනිස්සුම අද වෙනකොට හෙන ඉල්ලලා ඒ වගේම අනුන්ට ශාප කර කර එහෙම ජීවත් වෙන මට්ටමකට පත් වෙලා තියෙන්නේ පින් කරා වෙනුවට මං කරා කියන එක දියුණු කර ගැනීමේ ප්‍රතිඵල. ඒ නිසා හැම මොහොතකම පින්කම් වල කුසල කර්මයන්ගේ යෙදෙනකොට අපි හිතන්න ඕන විදිය තමයි මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ පින නිසා වෙන දෙයක්. එහෙම හිතපුවාම අර මහා ලොකුවට අපේ හිතේ අර ආඩම්බර ගතියක් ගන්න එන්නේ නැහැ. ඒක එහෙම්මම පාලනය වෙනවා. මම ඔබට මේ කුසල් නිමිත්තක් කියලා දෙන්නේ. හොඳ කමටහනක් කියලා දෙන්නේ. මේ මාන්නෙන් හිත බේර ගන්න. මේ මමත්වයෙන් මේ මමංකාර වලින් මේ සිත බේර අහංකාර මමංකාර වලින් මේ සිත නිදහස් කරගන්න ගමනේ මේ මමංකාර අහංකාර මේ දේවල් එනකොටම මේ දේවල් නැති කරගන්න පුළුවන් පොඩි ක්‍රමයක් මේ. ඒක නිකන් ප්‍රායෝගික භාවිතයක් ඔබට මේ කියලා දෙන්නේ. හැම වෙලාවකම හිතන්න මොන පින්කම කරත් ඒ පින්කම කරේ මගේ පිනකට හෝ මගේ හැකියාවකට නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ උතුම් පිනටයි කියලා හිතන්න. ඒක හිතපුවාම මේක එතනින්ම අපිට බැහැර කරගන්න පුළුවන් හොඳ සෞම්‍ය මනසක් හිත තුළ ඇති වෙනවා. ඉතින් එහෙම හිත කටයුතු කරන්න අපි හැම දෙයක් තුලින්ම අපි දකින්න ඕනේ කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය. එතකොට මේ අරහන් ගුණය මේ විදියට දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් සහිත ලෝකයා තුල ප්‍රචලිත වෙමින් සියලු දෙනාගේම බහුමානයට ලක්වෙන බුදුරජාණන් වහන්සේ සුදුසුයි කියන අර්ථය අරහන් ගුණය තුලින් දෙනකොට ඒ සුදුසුකම ඇති කරන්නේ මොකක් තුලින්ද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. බුදුරජාණන් වහන්සේට දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකයේ සියල්ලන්ගේම පූජාවට සුදුසු බව ඒකාන්තයෙන්ම ඇති වෙන්නේ ඒ උත්තමයන්න් වහන්සේගේ තිබ්බ නිකලෙස් බව නිසා. ඒකයි හේතුව. ඒ උත්තමයන් වහන්සේ සියලුම කෙලෙස් මේ හිත තුල ඇතිවෙන සෑම පවිටු දෙයක්ම සෑම පවිටු අදහසක්ම සෑම පවිටු ක්ලේශයක්ම උන්වහන්සේ තමන් වහන්සේගේ හිතෙන් දුරු කරලා දැම්මා. නැත්තටම නැති කරලා දැම්මා. ඒ කෙලෙස් සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය කළා. සාමාන්‍ය රහතන් වහන්සේලා කෙලෙස් ප්‍රහාණය කරනවා පින්වතුනි. ඒ කෙලෙස් ප්‍රහාණය කරන්නේම බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයේ යටතේ. වෙන විදිහකට රහතන් වහන්සේලාට කෙලෙස් ප්‍රහාණය කරන්න හම්බෙන්නේ නැහැ. රහතන් වහන්සේලා රහත් ඵලයට පත් වෙනකොට කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් නිසාමයි. ස්වයම්භූ ඥානයකින් නෙමෙයි ඒක සිද්ධ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් බව රහතන් වහන්සේලාගේ නිකලෙස් බවට වඩා විශේෂයි. ඒ වගේම තමයි රහතන් වහන්සේලා මොන විදියට නිකලෙස් භාවයට පත් වුණත් පින්වතුනි රහතන් වහන්සේලා තුළ තියෙන සාංශාරික පුරුදු ඉතුරු වෙලා. සංසාර පුරුදු ඉතුරු වෙනවා. ඔය ඇතැම් භික්ෂුන් වහන්සේලා ගොඩක් වැළඳුවා කියනවා. එතකොට ඒකට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ පෙර ජීවිතවල මේ ඇත්තු හැටියට ඉපදිලා ඉඳලා ඒ කාලයක් තිස්සේ විශාල වශයෙන් ආහාර ගත් එකේ ප්‍රතිඵලයක් හැටියට මේ ජීවිතේ දානි වැඩියෙන් ගන්න හිත නැවෙනවා. ඉතින් ඒ වගේ අර සමහර සංසාර පුරුදු වෙනවා අපිට. දැන් ওই පින්වතුන්ගේ ජීවිතේ වුණත් පොඩ්ඩක් බලන්නකො සමහර වෙලාවල් වලට දැනේ සමහර දේවල් තියෙන නිකන් අරින්නම බෑ නිකන් ඥාන වලින්ම ඇවිල්ලා වගේ දේවල් සමහර ඒවා තියෙනවානේ. ඒවා සමහර විට ওই සංසාරයෙන් එන පුරුදු වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට මේ සංසාරයෙන් එන පුරුදු පවා ප්‍රහාණය වෙනවා. ඒක රහතන් වහන්සේලාට ප්‍රහාණය වෙන්නේ නැහැ සංසාරයෙන් එන පුරුදු. උන්වහන්සේලාගේ මේ సంతానගත චිත්ත අශුද්ධතාවයට හේතු වෙන කෙලෙස් පමණයි ප්‍රහාණය වෙන්නේ. අර පුරුදු හැටියට එන දේවල් ඒවත් කෙලෙස් වර්ගයක්. ඒ දේවල් පමණ ඒවා ඉතුරු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය නම් මේ නික්ලේශී බව ඒකාන්තයෙන්ම මේ හදවත තුල කියන්නේ හිත තුල මතුවෙන සෑම කෙලෙස් වගේම සංසාරය තුළින් පුරුද්දක් හැටියට එන සෑම ක්ලේශයනුත් ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සියලු පූජාවට සුදුසුයි කියන ඒ ශ්‍රේෂ්ඨත්වයට හේතු වෙන කාරණාව. ඊළඟට ඒ නික්ලේශී බව මේ ලෝකයේ කිසි කෙනෙකුට අභියෝගයට ලක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළන උන්වහන්සේට බය තිබ්බා. උන්වහන්සේට ලැජ්ජාව තිබ්බා. උන්වහන්සේට මේ විදිහට එක එක දේවල් තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේට කෙලෙස් වලින් මේ ලෝකේ කිසි කෙනෙකුට අභූත චෝදනා කරන්න බැහැ. සමහර මිනිස්සු ඉන්නවා මම දැකලා තියෙනවා. මේ අපේ සමාජයේ ඉන්න භික්ෂුන් වහන්සේලා කොහොමද මේ
මේ රාගය දුරු කර මේ පාලනය කරගෙන ඉන්නේ. සමහර ගොඩක් ඔය අන්‍යාගමික උදවිය අනුමාන කරනවා. උන්වහන්සේලා මේ දේවල් පාලනය කරගෙන නෙමෙයි මේ රහසේ මේ දේවල් අනුගමනය කර ලෝකයට වෙන මූණුවරක් පෙන්නනවා කියන කතාවක් කියනවා. ඒ අයට තේරෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා සමාදන් වෙලා ඉන්න මේ ධර්මයේ තුලින් ඒ රාගය දුරු කරන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක තේරුම් ගන්න තරම්වත් ශක්තියක් නෑ. මොකද ඒ තරම් රාගය කියන එක මේ මිනිස්සුන්ගේ ජීවිතේට පත්තියන් වෙලා. ඒ මිනිස්සු භික්ෂුන් වහන්සේලාගේ උතුම් චර්යාව මයින්නේ ඒ මිනිස්සු හිතන පතන විදියට ඒ මිනිස්සු රාගය සංසිඳවා ගන්නට දරන එක එක ක්‍රියාපටිපාටි තුලින්මයි භික්ෂුවකගේ ජීවිතයත් මයින්ඩ් යන්නේ. ඉතින් එවැනි අය බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් එහෙම හිතයි කියන එක සාමාන්‍ය දෙයක් නේ. බුදුරජාණන් වහන්සේ කොතරම් නික්ලේශී භාවයට ස්වයම්භූ ඥාණයෙන්ම පත් වුණත් ගුරු උපදේශ රහිතවම තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන සියලු කෙලෙස් ප්‍රහාණය කරත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පවා ඇතැම් අන්‍යාගමික උදවිය ධර්මයේ නොදත් උදවිය ඒ විදිහේ අවඥා සහගත ක්ලේශී මනසකින් බලලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මයින්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි කරුණු සහිතව කරුණු ඇතිව බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වලින් යුක්තයි කියලා මේ ලෝකයේ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණය කරාමයි. ඒ ප්‍රහාණය කරපු කෙලෙස් ප්‍රහාණය කරපු බව ඒකාන්තයෙන්ම සත්‍යයක්මයි. ඒ සත්‍යය නැවත ආපස්සට හරවන්න බෑ පින්වතුනි. ඒක බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානයක්. මේ ලෝකේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිස්සුන්ට, ඒ වගේම මාරයන්ට, ශ්‍රමණ බමුණන්ට කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කෙලෙස් වලින් යුක්තයි කියලා කරුණු සහිතව අභූතයෙන් චෝදනා කරන්න පුළුවන් තැන් වල මාධ්‍ය තුල බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා නිකන් කතා කියන්න පුළුවන්. නමුත් කරුණු සහිතව බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා කිසි කෙනෙකුට මේ ලෝකේ පෙන්වන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී බව සත්‍යයි. ඒ නික්ලේශී බව අභියෝගයට ලක් කළ නොහැකි. ඒක චතුරු වෛශාරද්‍ය ඥාන අතර එක ඥානයක්. විශාරද ඥානයන්ගෙන් එකක් බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී භාවයේ සත්‍යතාවය. මේ මහ පොළොව කන පිට පෙරළුණත් ආකාශයේ දෙදරලා ගියත් මහා මේරුව පුපුරලා ගියත් මොන විදියට මේ මහා වස්තු විනාශ මුඛයට පත් වෙලා විවිධ වෙනස්කම් වලට භාජනය වුණත් නික්ලේශී බුද්ධ චිත්තයේ කිසිම අවස්ථාවක කෙලෙස් නිසා නැවත දෙදරීමක් සිද්ධ වෙන්නේ නෑමයි. ඒ බුද්ධ චිත්තය ඒ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී භාවය සත්‍යයක්මයි. ඒ සත්‍ය මේ ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කළ නොහැකිමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සියලු පූජාවට සුදුසු වෙන්නේ. ගුරු උපදේශ රහිතව මේ නික්ලේශී භාවයට පත් වෙලා ඒ නික්ලේශී භාවයට පත් වෙන්න ලෝකයට මාර්ගය කියලා දීලා සාමාන්‍යයෙන් කෙලෙස් විතරක් නෙමේ සංසාරයෙන් එන පුරුදු හැටියට එන කෙලෙස් පහ ප්‍රහාණය කරලා උතුම් නික්ලේශී භාවයට පත් වෙලා ඒ නික්ලේශී භාවය කිසිදු දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට අභියෝගයට ලක් කර නොහැකි මට්ටමකට උන්වහන්සේගේ වටිනාකම ඊටමත් ශ්‍රේෂ්ඨ තැනක පිහිටියා. අන්න ඒ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු පූජාවට සුදුසු වෙනවාමයි. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ නික්ලේශී භාවයට පත්වීම තුළින් උන්වහන්සේ තුළ තව විශිෂ්ට ගුණයක් පැන නැග්ගා. විශිෂ්ට ගුණයක් දකින්ට ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ එලිපිටවත් රහසේවත් කිසිදු පාපයක් සමග කිසිදු ගනුදෙනුවක් කළේ නැහැ. මොකද පාපයත් එක්ක එකතු වෙන්න ගනුදෙනු කරන්න තියෙන එකම භාවිතය තමයි කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයෙකුට මේ ලෝකේ එලිපිටවත් රහසින්වත් සිද්ධ කරන්න පුළුවන් පාපයක් සමග එකට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම යෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයා තුල එලිපිට වැඩ සිටියේ යම් විදිහකද ඒ විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයාට නොපෙනෙන තැන්වල වැඩ හිටියත් උන්වහන්සේ වැඩ හිටියේ.
එලිපිටවත් රහසේවත් බුදුරජාණන් වහන්සේගේ කිසිදු පාපයක් තිබුණේ නෑ පින්වතුනි. උන්වහන්සේ අපිව පවා දිරිමත් කෙරෙව්වේ මා කත්ත පාපකං කම්මං ආවිවා යදිවාරහෝ කියලා. පව්කම් කරන්න එපා කියනවා. වැරදි දේවල් කරන්න එපා කියනවා. අනවශ්‍ය දේවල් කරන්න එපා කියනවා. ආවිවා යදිවාරහෝ එලිපිටවත් හැංගිලාවත් පාපේ කියන දේ සිද්ධ කරන්න එපා කියනවා. ඒකට හේතුව පාපේ තුලින් උපදවන්නේම දුකමයි. අයහපත තුලින් උපදවන්නේම තමාවත් පීඩාවට පත්වෙන අනුන්වත් පීඩාවට පත්වෙන දුකමයි. ඒ නිසා මේ ලෝකේ පාපී දේවල් තුලින් සැපයක් ලබනවා කියන දෙයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. පාපී දේවල් තුලින් දුකමයි උපද්දවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදියට අපිට රහසේවත් පව් කරන්න එපා, එලිපිට කරන්නත් එපා, රහසේවත් කරන්න එපා කියලා අපිව දිරිමත් කෙරෙව්වේ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී භාවය තුල එලිපිටවත් රහසේවත් කෙලෙස් වලින් චෝදනා ලැබිය හැකි කිසිදු භාවිතයක් උන්වහන්සේගේ ජීවිතය තුල තිබෙන්නේ නැති නිසා. ඒ නිසා උන්වහන්සේගේ ගුණයක් විශිෂ්ටත්වයට භාජනය වෙලා තිබෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක කියලා. ඒක බොහෝම විශිෂ්ට වූ බවක්, විශිෂ්ට වූ ගුණයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්තර කියලා තරුණේ මාස 7ක් බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ පන්නලා තියෙන ওই පරීක්ෂණය කරන්න. බුදුරජාණන් වහන්සේ රහසේවත් පව් කරනවාද, උන්වහන්සේගේ මේ රහසිගත චර්යාව මොන වගේද කියලා විස්තර වාර්තාවක් අරන් එන්න කියලා බ්‍රහ්මායු කියලා මහා ආයුෂයක් තිබ්බ බමුණෙක් උත්තර කියලා තරුණයෙක් යවලා තියෙන බුදුරජාණන් වහන්සේ පරීක්ෂා කරන්න. මාස 7ක් එක දිගට බුදුරජාණන් වහන්සේ පිටුපසම ගමන් කරලා බුදුරජාණන් වහන්සේගේ චර්යාව තුළ කිසිදු අඩුපාඩුවක් ඒ උත්තරට හොයාගන්න බැරි වුණා. ආපහු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සමස්ත චර්යාවම බ්‍රහ්මායු කියන ඒ වැඩිහිටි බමුණට ඉදිරිපත් කරනවා. ඒ විස්තර වාර්තාව පුරාම තියෙන බුදුරජාණන් වහන්සේ දානේ වළඳද්දි ගමක වඩිද්දි වැසිකිලි කැසිකිලි පවා යද්දි බුදුරජාණන් වහන්සේගේ ඒ සමස්ත ඉරියව් පැවැත්ම තුළ උන්වහන්සේ විදහා දක්වපු නික්ලේශී බව. මොකක් හරි බොරුවක් මවාපාන කෙනෙකුට දවසක් කරන්න පුළුවන්, දවස් දෙකක් කරන්න පුළුවන්. හැබැයි මාස 7ක් දිවා රෑ එකම විදිහට අවංකව තමාගේ ප්‍රතිපත්තිය තුළ කටයුතු කරනවා කියන එක පින්වත්නි, සිදු කරනවා කියන එක ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක අවංක කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. අඩුම තරමේ කවුරුවත් නැති වෙලාවක හරි අඩුම තරමේ කලබලෙන් දෙපැත්ත බලලා වටපිට බලලා නිකන් කවුරුවත් ඉන්නවද නැද්ද කියන මට්ටමකට හරි ඔළුව වැනෙන මට්ටමක් එනෝනේ පින්වතුනි කෙලෙස් සහිත මිනිස්සෙක්ගේ ජීවිතයක් තුළ. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟින්ම හැංගි ගස් ගල් අස්සේ හැංගි බුදුරජාණන් වහන්සේගේ චර්යාව අධ්‍යයනය කරපු මේ උත්තර තරුණයාට බුදුරජාණන් වහන්සේ කලබලින් සිරස හොල්ලනවවත් කලබලින් එහෙ මේ බලනවවත් දකින්න පුළුවන්කම ලැබෙලා නැහැ. කොයිතරම් විශිෂ්ට භාවයක්ද අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තුල තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ හිස සැලවීම මාත්‍රයකින්වත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උන්වහන්සේ කෙලෙස් සහිතව ඉන්න කෙනෙක් කියලා සැක හිතන මට්ටමටවත් මේ ශ්‍රාවකයාගේ හිතපත් නොවන මට්ටමට උන්වහන්සේ තමන් වහන්සේගේ කායික සංවරය පවා ඇති කරගෙන වැඩ හිටියේ. වාචසික සංවරය ඇති කරගෙන වැඩ හිටිය. මානසික සංවරය ගැන කවර කතාවද? ඒ මානසික සංවරයේ මානසික වටිනාකම තමයි උන්වහන්සේගේ කාය වටිනාකම් තුළ විදහා දැක්වුනේ. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සියලු පූජාවට සුදුසු වුණේ සියලු කෙලෙස් මල ප්‍රහාණය කොට රහසින්වත් පව නොකළ හේයින් සියලු පූජාවට ඒකාන්තයෙන්ම සුදුසු වුණා. මේ සමස්ත ගුණ කදම්බය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි කතා කරනවා අරහං ගුණය කියලා. ඉතින් මේ ගැන පින්වතුනි පුළුවන් තරම් හිතන්න. මේවා ගැන දිවා රෑ නොබලා මේවා ගැනම කල්පනා කර වාසය කරන්න. මොකද මෙහෙම බුදුගුණ හිතන වාරයක් ගානේ අපිට යහපතක් වෙනවා මිසක් කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ. බුදුගුණ හිතන හැම මොහොතකම අපේ හිතට දැනෙන්නේ පුදුම නිවීමක්, පුදුම සැනසීමක්. ඒ අත්දැකීම ලබන්න. මේ කාලය තුල මේ අනවශ්‍ය දේවල් වලින් ඔළුව පුරවාගෙන ඔළුව සවුත්තු කරගෙන මේ රාග දේශ මොහ සහිත ලෝකයේ ඒ වගේ දේවල් එක ගැටි යන්නේ නැතුව බුදු ගුණයක් හිතලා හිත නිවාගෙන සැනසීමේ මේ ජීවත් වෙන්න තියෙන පුංචි කාලය තුල පින්වතුනි
පුළුවන් තරම් ශක්ති සම්පන්නව වාසනාවන්තව ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ මේ අරහං බුදු ගුණයේ ශ්‍රේෂ්ඨත්වය, ඒ අරහං බුදු ගුණයේ ආනුභාවය, අරහං බුදු ගුණයේ සත්‍යතාවය ඔය පින්වත් සියලු දෙනාටම මහා ශක්තියක්, ධෛර්යයක්, භාග්‍යයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත්තා වූ පින්ඵල මෙම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකා ප්‍රධානී පින්වත් අපේ ගයාන් මහත්මානම් ප්‍රමුඛ සියලුම පින්වතුන්ලාටත් ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තියගේ ආනුභාවය තුලින් ඔබට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. තෙරුවනි අනන්ත ගුණ බලෙන් ආරක්ෂා වේවා. දේව රැකවරණය ඇති වේවා. වැටෙන හැම මොහොතකම බුදු ගුණය වල ආනුභාවය තුලින් නැගිටලා ඒ බුදු ගුණ සත්‍යතාවයේ හිත තුල දරාගෙන හිත සුවපත් කරගන්නට පින පෑදේවා. මෙලොව සැනසේවා, පරලොව සැනසේවා. කෙලවර අමා මහ නිවනේ නිවෙන්නට මේ මහණේයෝ පුණ්‍ය ශක්තිය ඔබට මහා පාරමී කුසලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට මාස 6කට පෙර පරලෝ සැපත් ඩග්ලස් නොයෙල් වේගිරිය මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ චැඩ්ස්ටන් ප්‍රදේශයේ පදිංචි අතුල ඩී ජයවර්ධන මැතිතුමන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් පරලෝ සැපත් ඩග්ලස් නොයෙල් වීගිරිය මැතිතුමන්ට මෙම ධර්ම දානමය කුසලය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට උපකාර වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා